නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මාර්ගය ගැන කියා දීලා අපව පැවිදි කරන්නට යෙදුණු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සාගරේ වගේ ටික ටික තමයි ඒ ගැඹුර කරා පැමිණෙන්න තිබෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා කොට වදාළ ධර්මයේ අපේ ජීවිතයට ලං කර ගන්න නම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියා දෙන ධම අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ දමණය විය හැකි සත්පුරුෂ ජනතාව ඒ කෙලෙස් දමණය පිණිස ඒ ගමන යෑමේදී ඒට උපකාර වන විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, ඒ ධර්මයේ තියෙන අර්ථ හුට වටහා ගන්න ආකාරයට මේ බුද්ධ දේශනා තේරුම් ගන්න ආකාර 16ක් නෙත්තිප්පකරණී කියවෙන. එතකොට මම හිතනවා මේ පොත් වහන්සේගේ සමහර බොහෝ දේශනා යම් යම් තැන් වලින් උපුටාගත්ත කරුණු පහුගිය කාලෙත් ඉගෙන ගන්නට ඇති. නමුත් ඔබම කල්පනා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා අපි හිතමු ධම්සක් පැවතුණු සූත්‍රය කියලා. අවුරුදු 2564කට මත්තේ ඉඳන් අද වෙනකන් සදහැවත් බෞද්ධ උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් කොච්චර වාරයක් ඉගෙනගෙන ඇද්ද මේ අවුරුදු 2564ට? කී වාරයක් සජ්ජායනා කරලා ඇද්ද? සමහර වෙලාවල් වලට ඒ තුල තිබෙන බුද්ධ දේශනා විවිධ නම් වලින් තියෙන බුද්ධ දේශනා මේ දක්වා කී දෙනෙක් කී පාරක් මේ කාල පරාසය තුල නැවත 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 දිවි මිනිසුන්ට කියා දෙන්න ඇද්ද? එතකොට මේ බුද්ධ වචනය ශ්‍රවණය කළ කී දෙනෙක් මේ ලෝකේ ධර්මාවබෝධය ලබන්නට ඇද්ද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම සමහර වෙලාවල් වලට එකම දේශනාව එකම පිරිසට කීප විටක්ම දේශනා කරපු අවස්ථා තිබෙනවා. එහෙමනම් අපිට තේරුම් ගන්න එක දෙයක් තියෙනවා. එකම බුද්ධ දේශනා වුණත් නැවත 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 විමසද්දී අහද්දී තව තවත් එහි විස්තර කරුණු අර්ථ අපිට වටහා ගන්නට අවස්ථාවක් තිබෙන බව අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි අද
කතා කරන්නට යන්නේ මේ නිත්තිප්පකරණේ අපි දේශනාහාරය සම්බන්ධව අපි දේශනා දෙකකින් යම් විස්තර කිරීම කළා. ඊට පස්සේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නමක් විසින් ඔබට නිත්තිප්පකරණයෙන් කරුණු පෙන්වා දුන්නා. පටිච්චසම්පාදය ගැනත් කියා දුන්නා. මං කොතනින්ද පටන් ගන්න කිව්වහම මට කිව්වා ඕන තැනකින් පටන් ගන්නයි කියලා. ඒ නිසා මං කල්පනා කළා මේ කරුණු නැවතත් පිළිවෙලකට අපිට හපව ඉගෙන ගන්නට ලැබුණොත් අපි හැමෝටම තවත් බොහෝ දේ ඉගෙන ගන්නට ලැබෙවි කියලා. අද අපි ඉගෙන ගන්නේ මේ ක්‍රම 16න් දෙවෙනි ක්‍රමය. මේ දෙවෙනි ක්‍රමයට කියන්නේ විචයහාර විභංගය කියලා. ඒ තමයි විමසීමෙන් ධර්මයේ වෙතට ගෙන යාම බෙදා දැක්වීම. අපි මේ ගැන ඉගෙන ගද්දී ඔබට හොඳට කරුණු තේරුම් ගන්න පුළුවන් වෙයි. පින්නතුනි සාමාන්‍ය ලෝකේ ඔබටත් අපටත් නිතර අහන්න ලැබෙන සමහර කතා තියෙනවා. ඒ මොනවද? සමහර අය අපෙන් මොන හරි අහනවා. ඇහුවාම අහපු දෙයට නෙමෙයි අපි උත්තර දෙන්නේ වෙන එකකට උත්තර දෙනවා. එතකොට ඔබ අහලා ඇති ඒ කතාව මමත් අහලා තියෙනවා. ඒ මොකක්ද? යන්නේ කොහෙද? මොකද්ද? මල්ලේ පොල්ලේ කියලා. ඒ නිසා සමහර අයගෙන් මොන හරි ඇහුවොත් එහෙම කියන්නේ අනේ බලන්නකෝ අපේ ගෙදරට හදිසියෙ ගැරන්ඩියෙක් ආවය. ආවේ මෙන්න මෙහෙමය. ඊයේ පෙරේද අලුපු ගත්තපු මේ පුටු සෙට් එකක් තිබුණා. අනේ මු මේක අස්සෙන් ගියායේ. ෆ්‍රිජ් එක වටේ 3 වටක් කැරකුණායේ. ඒතකොට කල්පනා කරලා බලන්න ඇහුවේ මොනවද කියන්නේ මොකක්ද? සාමාන්‍ය ලෝකේ ස්වභාවය එහෙමයි. එහෙමනම් බුදුරජාන් වහන්සේගේ දහම තුල ජීවිත අවබෝධය කර ගමන් කරද්දී අපිට ඒ ආකාරයෙන් අහපු දෙයකට ඒ ආකාරي උත්තර ලබා දීම බුද්ධ ශාසනය සිදු වෙන්නේ නැහැ. මේ විචයහාරය තුල සිද්ධ වෙන්නේ කුමක්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල තිබෙනවා සමහර වෙලාවට ගිහි පාර්ශ්ව වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගෙන් ගාථා තුලින් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නයත් බුදුරජාණන් වහන්සේ ඊට ලබා දෙන විසඳුමත්. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම තේරුම් ගන්න ඕනේ ප්‍රශ්නේ මොකක්ද? ඊළඟට තේරුම් ගන්න ඕනේ විසඳුම මොකක්ද කියලා තේරුම් ගත්තොත් තමයි අපිට මේ බුද්ධ දේශනාව වටහා ගන්න පහසු වෙන්නේ. සමහරලාට ඔබටත් අත්දැකීම් ඇති අපිටත් අත්දැකීම් තියෙනවා. ඉස්කෝලේ යන කාලේ විභාග තියෙනවනේ. ප්‍රශ්න පත්‍රය අරගත්තට පස්සේ සමහර කොල්ල පොඩි උන් ටික මොකද කරන්නේ? පැන්සල කටේ ගහගෙන 17 කල්පනා කරනවා මේ මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ මොකද හේතුව උන්දට විසඳුම කෙසේ වෙතත් ප්‍රශ්නේ මොකද්ද කියලාවත් උන්දට තේරුම් ගන්න බැරි වෙලා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි අපි මේ ධහම නිවැරදිව ඉගෙන ගන්න ඕනේ කියන කාරණේ. ඒ නිසා මේ මං චූටි සිද්ධියක් කියන්නම් කියලාම අපි මේ ධර්ම දේශනාව පටන් ගමු. ඒ තමයි මේ එක මහත්තයෙක් මට කිව්වා ස්වාමින් වහන්සේ එයාලේ ගෙදර ඒ කාලේ තිබුණලු මොරිස් මයිනර් වාහනයක්. අපි කියන්නේ ඉබ්බ වාහනය කියලා. 60 දශකයේ 70 දශකයේ විතර මේ 50 යුගයේ හැම තිබුණ වාහන. ඒතකොට මේ වාහනයක් තිබුණාම මේ කාලේ මහා ඉහළින් කල්පනා කළේ. වාහනේ පාර යනවා නම් පටු පාරක නම් ඒ වාහනේ එන පාරෙම කරත්තයක් එනවා නම් කරත්තේ වෙලට තල්ලු කරලා හරි මෙයාලා නම් පිටිපස්සට යන්නේ ඉස්සරහටමයි ඒ කාලේ ගියේ. මෙයාලේ ගෙදරත් ඒ જાතිය වාහනයක් තිබුණාය. අනේ ස්වාමින් වහන්සේ මේ වාහනේ 5 දෙනා යනවා තමයි. හන්දිවලදී වංගුවලදී මේ වාහනේ නතර වෙන්නේ නැති තැනක් නෑ කිව්වා. ඒ හැම වාරයකම මෙයා කරන වැඩේ මෙයාට තමයි අර වාහනින් ඔක්කොම මේ වෙද්දි තල්ලු කරන්න වෙන්නේ. ඒතර මේ සීදුවේ ඉඳන් කොළඹට යනකම් විතර මෙයාගේ වැඩේ තල්ලු කරනවා. ගෙදර ආව ගමන් අම්මා මොකද කරන්නේ? බිත්තරයක් හම්බලා වෙනම දෙනවා වෙනි වැල් ගැට කෝප්පයක් එක්ක.
ඉතින් මෙයා කිව්වා හාමුදුරනේ ස්වාමීන් වහන්සේ මං කල්පනා කරගත්තා යන්නිම බස් එකේ ආයේ නම් වාහනයක් කවදා හරි ගන්නකම් කියලා. එතකොට එක දවසක් බම්බලපිටිය හරියේදී මේ වාහනේ යද්දි එකපාර පෙවුණා වාහනේට කලින් රෝදයක් ඉස්සරහට යනවා. තාත්තා කිව්වා පුතේ දැකලා පුරුදු එකක් බං කියලා කිව්වා. බැලුවාම වාහනේ රෝදේ ගැලවිලා ඉස්සරහට යනවා. ඒතකොට තමන්ගේ වාහනේ රෝදේවත් අඳුරගන්න බෑ. තමන්ගේ වාහනේ කැඩුනි කියලාවත් අඳුරගන්න බෑ. ඒ වගේ තමයි සමහර වෙලාවල් වලට මේ ධර්මය අපි තේරුම් ගද්දිත් සමහර ඇත්තෝ ඒ වගේ. මේ ජීවිතය ගැන කියා දෙන්නේ ඒ ජීවිතය ගැන තෝරලා බේරලා දෙද්දි සමහරට ශ්‍රාවකයෙක් අහනවා ප්‍රශ්නේ අපි ප්‍රශ්නේ දන්නෙත් නෑ. ඒ විසඳුම ගලප ගන්න දන්නෙත් නැත්නම් ඒකත් අර මොරිස් මයිනර් වාහනේ වගේ තමයි. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ අපි මුලින්ම මේ ධහම ජීවිතයට ගලප ගද්දි බුදුරජාණන් වහන්සේ මොනවද මේ අපිට කියා දෙන්නේ කියලා අපි පිළිවෙලට ලස්සනට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නවාංග ශාස්ත්‍ර ශාසනයේ බුද්ධ දේශනා තේරුම් ගන්නට දමණය වෙන්න පුළුවන් සත්පුරුෂයෙකුට ඒ ධහම තේරුම් ගත්තොත් ඒ ගමන යා හැකි. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ දේශනාව තේරුම් ගන්නට පුළුවන් වෙන විදිහට ඒ දෙස බලන තවත් සුන්දර ක්‍රමයක් තමයි මේ විචයහාර විභංගයෙන් කියා දෙන්නේ. අපි අහලා තියෙන ධම්ම විචය ඒ කියන්නේ නුවණින් විමසීම. හේතුඵල ධහම නුවණින් විමසීම. එහෙමනම් මෙතනදී විචය කියලා කියන්නේ මොකක්ද? විමසීමක් ගැන කියවෙන්නේ. එහෙමනම් මෙතනදී විස්තර කරන්නේ කුමක්ද? යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් යමක් විමසනවද? ඒ විමසන දෙයට බුදුරජාණන් වහන්සේ විසඳුමක් ලබා දෙයිද? ඒතර ගාථාවකින් විමසනවා, ගාථාවකින්ම පිළිතුරු ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ. එහෙමනම් අපි මුලින්ම කල්පනා කරන්න ඕනේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහද්දී ඒ ගාථාව තුල තියෙන සමහර වචන එහෙම නැත්නම් පද ඒ පදේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පදයෙන් කියවෙන්නේ කුමක්ද කියලා. නැත්නම් මොකද වෙන්නේ? වහරක අබේලා වගේ රටේ නැති අර්ථ හදාගෙන ඉවර වෙලා මේ ධහම විනාශ කරනවා. මහා පිරිසක් විනාශයෙන් විනාශය කරා පැමිණෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ඒ අහපු ප්‍රශ්නෙට දෙන විසඳුම. ඒ වගේම තමයි ඒ දහම් කරුණු තුලින් කියවෙන ආස්වාදයේ කාමයාදී ධර්මතාවල ආස්වාදයක් තිබෙයිද? ඒ ආදීනවය. ඒ වගේම තමයි නිදහස් වීම මේ ගැටලුවෙන්. ඒ වගේම තමයි ඒ නිදහස් වීම තුල ඔහු ලබන ඵලය. ඒ නිදහස් වීම පිණිස ඔහු පාවිච්චි කළ යුතු උපාය. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ආඥාව විධානය. මෙන්න මේ කරුණු විස්තර කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් විමසන ආකාරයක් මේ විචයහාරය තුල විස්තර වෙනවා. දැන් අපි මේ දේශනාව ඉගෙන ගන්නට පටන් ගද්දී මේ විස්තර කිරීම මේක පැහැදිලි කිරීම අපි ඉගෙන ගද්දී අපිට පොඩ්ඩක් මේ ගැන තේරුම් ගන්න පුළුවන් පරිසරය හැදේවි. එතකොට මේට උදාහරණ විදිහට අරගෙන තියෙන ලස්සන ගාථාවක්. ඒ තමයි අජිත සූත්‍රය ඇසුරු කරගෙන අජිත සූත්‍රයේ තියෙන සුත්ත නිපාතේ පරායන වර්ගයේ බොහෝම සුන්දර බොහෝම ලස්සන කරුණු ටිකක් තියෙනවා. මේ අජිත සමග පැමිණෙනවා තව 15 දෙනෙක්. එතකොට එතන 16යි අජිත කියන තාපසතුමන් එක්ක. එතන මේ පිරිස බුදුරජාණන් වහන්සේගෙන් ජීවිතය ගැන අහපු ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ගාථාව චුට්ටක් හොඳට මතක තියාගන්න. මුලින්ම අහනවා මේ අජිත බුදුරජාණන් වහන්සේගෙන් විමසා හිටිනවා මෙවන් වූ දෙයක්. මේ බාණ්ඩ මෙතන තියෙන පද
4යි. ගාථාවක තියෙන බාන්න පේලි 4න්නේ තියෙන පද 4ක් තියෙන. 6ක් වුණොත් ඉතින් බොහොම කලාතුරකින් තමයි පද 4ක් තියෙන්නේ. ඒ පද 4ට බුදුරජාන් වහන්සේ උත්තර දෙන්නේ පද 4කින්මයි. නමුත් කෙටියෙන් කියන උත්තරේ තුල මහා ගැඹුරක් ඒ දහම් කරුණු තුල දකින්න ලැබෙනවා. අහනවා මෙහිම ප්‍රශ්නයක්. කේනස්සු නියුතෝ ලෝකෝ අහනවා මේ ලෝකයා වැසී සිටින්නේ කුමකින්ද? පළවෙනි ප්‍රශ්නේ. කේනස්සු නියුතෝ ලෝකෝ. ඊළඟ ප්‍රශ්නයක් අහනවා කේනස්සු නප්පකාසති. ඊළඟ ප්‍රශ්نين ඇහුවේ දෙවෙනි ගාථාවෙන් පදයෙන් අහන්නේ මොකක්ද? දැන් මේ ලෝකයා වැසිලා තියෙන්නේ කුමකින්ද? ඇයි යාලට එහෙම වැසිලා තියෙනවා නම් යමකින් ඇයි යාලා එහෙම වැහිලා ඉන්නවා කියලා යාලට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. තුන්වෙනි ප්‍රශ්නේ තමයි කිස්සා බිලේපනම් බ්‍රුසි. අහනවා මේ ලෝකයා තැවරිලා තියෙන්නේ කුමකින්ද? මේ ලෝකයා තැවරිලා ඉන්නේ මොකින්ද කියලා අහනවා. ඊට පස්සේ අහනවා කිංසු තස්ස මහ භයන්ති. ඒ ලෝකයාට තියෙන මහත් වූ බය කුමක්ද කියලා අහනවා. දැන් ඔන්න අහපු ප්‍රශ්න 4. දැන් අපි කිව්වා මෙතනදී ඒ තමයි මේ ක්‍රමවේදය තුල අපි ඉගෙන ගන්නවා මොකක්ද? මේ ගාථාවේ සමහර පද එහෙම නැත්නම් වචනය ඒ පදේ අපි තේරුම් ගන්න ඕනේ. ඒ පදේ තේරුම් ගත්තොත් තමයි අපිට අවස්ථාවක් යෙදෙන්නේ ඒ කුමක්ද මෙතනින් එහාට ඊටු ටික තේරුම් ගන්න. දැන් නිතර මේ ගාථා වැහෙන දෙයක් තමයි කේනස්සු නියුතෝ ලෝකෝ. ලෝකෝ කියන වචනේ අහන. එහෙනම් මේ ලෝකය කියලා අහන්නේ කුමක්ද? එහෙනම් අපි මෙතනදී තේරුම් ගත්තොත් තොම මේ අහන්නේ ඉරහඳ තාරකා තමයි කියලා ඉවර වෙලා. එහෙම වුණොත් අපිට මේ කාරණේ තේරුම් ගන්න බැරුව යනවා. ලෝකය කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි අධ්‍යයනය කරද්දී ලෝක 3ක් කියවෙනවා. එකක් තමයි කෙලෙස් ලෝකය. එකක් තමයි කෙලෙස් ලෝකය. ඊළඟ එක තමයි චේතනාත්මක හිත කය වචනයේ හසුරවද්දී අපිට කර්ම රැස් වෙනවා. එතකොට මේ කර්මානුරූපව හැදෙන භව ලෝකයක් තියෙනවා. එහෙනම් චේතනාත්මක අපේ හිතේ හැදෙන මේ කර්මයේ මුල් කරගෙන අපිට යන්න තියෙන ලෝකي නිර්මාණය වෙනවා. සමහර අය යන්නේ කාම ලෝකෙට. සමහර අය සමාධිය වැඩි වීම නිසා කාම ලෝකෙට තියෙන බැඳීම අත්හැරීම නිසා ඒ ධ්‍යාන මට්ටම් අනුව රූප භවයට. අරූප ධ්‍යාන වැඩුවොත් අරූප භවයට වෙන්න පුළුවන්. එතකොට මේකට කියනවා භව ලෝකය කියලා. ඊට පස්සේ තව ලෝකයක් ගැන කියවෙනවා. ඒ මොකක්ද? ආයතන 6 සහිත ලෝකේ. ඒ තමයි ඇස, කන, නාහි, දිව, කය, සිත. මෙන්න මේ ඇස, කන, නාහි, දිව, කය සහිත ලෝකේ ගැන කියවෙනවා. එහෙනම් මෙතනදී ඒ අජිතයන් විමසා සිටින්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේගෙන් ලෝකය ගැන ඒ අජිත විමසා සිටින්නේ මේ ඇස කන සහිත ලෝකය. එහෙනම් මෙතන ලෝකයා කියලා කියන්නේ කාටද? සත්වයාට. එහෙනම් මේ ප්‍රශ්න 4ම එක දෙයක් මුල් කරගෙන ඇහෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්න 4ම අහන්නේ කවුරු ගැනද? සත්වයා ගැනයි. එහෙනම් සත්වයා කියන කෙනා නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? ඒ සත්වයාට තිබෙන්නේ ඇසක්. ඒ සත්වයාට තිබෙන්නේ කනක්. ඒ සත්වයාට තිබෙන්නේ නාසයක්. ඒ සත්වයාට තිබෙන්නේ දිවක්. ඒ සත්වයාට තිබෙන්නේ කයක්. ඒ සත්වයාට තිබෙන්නේ සිතක්. එහෙමනම් මෙන්න මේ 6න් යුක්ත
සත්වයා ගැන මේ අජිතයන්ට උවමනාවක් ඇති වුණා කුමක්ද? මේ ගැන දැනගන්න උවමනාවක් වුණා. මේ ගැන තමන්ට තිබුණා ගැටලු රාශියක්. මේ ගැන निराකරණය කරගන්නට මේ සත්වයා කියන කෙනා ගැන විමසීමක් කරනවා අර අජිතයන් විසින්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ අහන ගැටලුව අපිටත් වැදගත් කියලා. දැන් එහෙනම් අපි මේ අහපු ඒ ප්‍රශ්න ටිකේ ගාථාවෙන් විමසන ප්‍රශ්නවලදී එහෙනම් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මෙතන ලෝකය කියන වචනයක් පාවිච්චි වෙනවා. එහෙනම් මෙතනදී ලෝකයේ වශයෙන් විමසා සිටින්නේ සත්වයාව. මේ ඇස කන නාහය දිව කය හිත පරිහරණය කරන මේ සත්වයා ගැන තමයි මේ විමසන්නේ. එතකොට මුලින්ම ඇහුව ප්‍රශ්නයක් මොකක්ද? මේ ලෝකයා වැසී සිටින්නේ කුමකින්ද? මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් ලබා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? මේ සත්වයා යමකින් වැසී සිටිනවා නම් ඇයි යා ඒක දන්නේ නැත්තේ? ඇයි යාට ඒක තේරෙන්නේ නැත්තේ? මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ. ඒ වගේම තමයි මේ සත්වයාව තැවරිලා තියෙන්නේ කුමකින්ද? ඒ වගේම තමයි මේ සත්වයාට තියෙන මහත් වූ බය කුමක්ද කියලා අහනවා. එහෙනම් මේ ප්‍රශ්نين අහන්නේ ඔබත් මමත් ගැන. එහෙනම් අවුරුදු 2564කට කලින් මේ ලෝකයේ යම් සත්වෙක් සිටියාද? ඒ අය තුලත් අපිට අද තියෙන මේ ගැටලුව තිබිලා තියෙනවා. ඒ නිසා අවුරුදු 2564කට කලින් ඒ අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ යම් උත්තරයක් ලබා දුන්නද? අවුරුදු 2564ක් ගත වුණාටත් පස්සේ ඒ ප්‍රශ්නේ අපේ ජීවිතේ දකින්න කරන්න ලැබෙන එකක්. ඒ වගේම තමයි ඒට විසඳුමක් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නද? ඒ විසඳුම තුලින්මයි අපිට තමා කවුද කියලා අවබෝධ කරගෙන ගැලවෙන්නත් තියෙන්නේ. ඒ නිසා අපි මේ දහම් කාරණේ අපි තේරුම් ගන්නට මහන්සි ගමු. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. පළවෙනි එක ඇහුවා කුමකින්ද ලෝකයා වැසිලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජාය නියුතෝ ලෝකෝ. මේ ලෝක සත්වයා වැසිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ප්‍රශ්නයක්. එයා අවිද්‍යාවෙන් මේ ලෝක සත්වයා වැහිලා තියෙනවා නම් ඇයි ඒක එයාට තේරෙන්නේ නැත්තේ මොකක්ින්දද? තමන් අවිද්‍යාවෙන් වැහිලා ඉන්නවා කියලා දන්නේ නැත්තේ ඇයි? එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. ඔව්. එයා අවිද්‍යාවෙන් වැහිලා ඉන්නවා කියලා එයා දන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ නොදැනීමට හේතුවක් තියෙනවා. ඒක තමයි සැකයත් ප්‍රමාදයත් කියන කරුණ කිව්වා. මේ සැකයත් ප්‍රමාදයක් කියන කරුණු දෙක මුල් කරගෙන තමන් අවිද්‍යාවෙන් වැහිලා ඉන්නවා කියලා දන්නේ කිව්වා. එතකොට මේ සත්වයාවට තැවරිලා තියෙන්නේ කුමක්කින්ද තැවරිලා ඉන්නේ කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ කියා හිටියා චප්පා බිලේපනම් බ්‍රෝමි. ඔහුව තැවරිලා තියෙන්නේ තෘෂ්ණාවෙන්ය කියලා. ඔහුට තියෙන ලොකුම බය මොකක්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙනවා දුක්ඛ මස්ස මහ භයන්ති. ඔහුට තියෙන මහත් වූ බය දුකයි. දැන් පින්නතුනි අපි මේ කාරණා ටික තේරුම් ගන්නට මහන්සි ගමු. අවිද්‍යාවෙන් මේ සත්වයා මේ ලෝක සත්වයා වැහිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ අපි මේ ධර්ම දේශනා හදි ස්වාමින් වහන්සේලාත් ගොඩාක් වෙලාවල් වලට මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ධර්ම දේශනාවල
කියා දීලා ඇති අපිත් අහලා තියෙනවා. ඔබත් අහලා තියෙනවා. ඒතර අපි දෙන උත්තරයක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය ගැන නොදැනීම තමයි අවිද්‍යාව කියලා. ඒකට ඒ චතුරාර්ය සත්‍ය ගැන නොදැනීම බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දෙනවා නීවරණයක් කියලා. නීවරණයක් කියලා කියන්නේ මේ හිත වහන ක්ලේශයක්. නිවන වළක්වන ක්ලේශයක්. ඒතර මේ අවිද්‍යා නීවරණය දුරු වෙන්නේත් මේ කෙලෙස් ප්‍රහාණයේදී ඒ අවිද්‍යාව දුරු වෙන්නේත් අවසානයේදී. අවසානයේදී තමයි මේ සංයෝජනේ දුරු වෙලා යන්නේ. යම් කෙනෙක් මේ නීවරණය දුරු කරනවාද එයාට අහපව මේ ලෝකේ වැසී යාමක් නැහැ කියලා කියනවා. මේ ලෝකේ පවතින සත්‍ය විදිහටම ඔහු වටහා ගන්නවා කියලා කියනවා. පින්නතුනි කල්පනා කරලා බලන්ට අපි මේ බුදුරජාන් වහන්සේගේ දහමක් ලෝකයාට තෝරලා බේරලා දෙද්දී දැන් මේව අහලා මට එක ළමයෙක් කියනවා දැන් මේ වෙන ආගමක ළමෙක් බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා කියවලා යම් ඇසුරක් නිසා මෙයා මොකද උනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා. මෙයා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. දැන් මෙයාගේ Facebook වල සමහර දේවල් වල මෙයා යවද්දි මේ ඒවයි දානවා යාළුවන්ට චූටි දහම් කරුණු පොඩි දහම් කරුණු හිතන්න පුළුවන් විදිය පොඩ්ඩක් දානවා. දාද්දි මෙයාගේ මිත්‍රෙක් අහලා තියෙනවා මේ ඔයායි මේව දාන්නේ ඇයි මෙහෙම මේවා කරන්නේ ඔයා මේ දැන් වෙන දහමකට ගියාද මොකද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කලබල වෙලා. පස්සේ මොකක් හරි කතා බහක් එක්ක මොකද වෙලා තියෙන්නේ මෙයා අහලා තියෙනවා ඇයි දෙයියන්ට මේ ලෝකෙම වද්දි මෙච්චර වරදින්නේ. සමහර අය ඉන්නවා සමහර අය ඉන්න උස වැඩි. සමහර අය ඉන්න මිටි වැඩි. සමහර අය ඉන්නවා කළු වැඩි. සමහර අය ඉන්නවා සුදු වැඩි. සමහර අය ඉන්නවා අතපය දුර්වල වෙලා ඉපදිලා. සමහර අය ඉන්නවා මානසික දුර්වලතා ඇතිව ඉපදිලා. ඒතකොට මේ දෙයියන්ගේ වැඩනේ මේවා. ඒතකොට මේ ළමයා අහලා තියෙනවා ඇයි මේ ලෝකේ සමහර දරුවෝ ওই විදිහට උපදින්නේ කියලා අහලා තියෙනවා. දැන් මෙහෙම කිව්වහම අර දෙවියෝ අදහන ළමයා කියලා තියෙනවා. ඒ ළමයි ඒ විදිහට උපදින්න හේතුව තමයි ඒ අම්මයි තාත්තයි කරපු වැරදි හින්දා දෙයියෝ දඬුවමක් විදිහට එයාලට ඉපදිච්ච දරුවෝ අර විදිහට අඩුපාඩු සහිත අය බවට පත් කරලා උපද්දෝලා කියලා. දැන් එතකොට අපි ඇහුවා එතකොට හොඳ අම්මලා තාත්තලා ඉන්නවනේ ගුණධර්ම තියෙන. බොහොම යහපත් අම්මලා තාත්තලා ඉඳී. එයාලගේ දරුවෝ සමහර අය ඉන්නවනේ ඒ වගේ දුර්වලතා ඇතිව ඉපදිච්ච දරුවෝ ඉන්නවනේ. මේ කල්පනා කළ බාණ්ඩ අම්මටයි තාත්තටයි දඬුවම් දෙන්න දීලා තියෙන්නේ දරුවන්ට. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ ඒකත් කොහොමද? ආයේ ප්‍රශ්නෙට ලැබෙච්ච උත්තරේ දිහා බලන්න. යන්නේ කොහෙද? මල්ලේ පොල්. මොනවා හරි කෑවොත් හිතන්නේ කාගේ හරි කැමැත්තට කෑවයි කියලා. මේ බාන්න යන්නේ කොහෙද? මල්ලේ පොල්. මේ වගේ තමයි පින්නතුනි සමහර පිළිතුරු. මේ බලන්න මෙන්න මේ අවිද්‍යාවෙන් වැහුණට පස්සේ මේ හිත අන්ධකාර බවට පත් වුණාට පස්සේ ඒ කෙනෙකුට ඒ අන්ධකාරයේ වැහුණට පස්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ දහමක් කියන්ට අපි වෙහෙසුනොත් මොකද වෙන්නේ? එයා මේට කන් යොමු කරන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ අවිද්‍යාව කියන නීවරණයෙන් තමයි මේ සත්වයා වැහිලා තියෙන්නේ කියලා කියා දෙනවා. මොකක්ද මේ අවිද්‍යාව කියන නීවරණේ? ඒ තමයි මේ එක අම්මා කෙනෙක් මේ අපි ගාවට ඇවිල්ලා කිව්වා අනේ හාමුදුරුවනේ අපේ පුතා ජීවිතේ නැති වුණා එල්ලිලා මැරිලා ජීවිතේ නැති කරගත්තා කියලා මේ අම්මා කෙනෙක් ඇවිල්ලා අඬාගෙන ඉතින් මට කරුණ වගේක් කියලා ස්වාමින් වහන්සේ බණට වඩින්න පුළුවන්ද කියලා ඇහුවා. පස්සේ මම බැලුවා මේ අම්මා වෙන ආගමික කෙනෙක්. ඒ නිසා මම කල්පනා කළා මේ අම්මට දැන්
මේ හැම දෙයක් එක්ක අනුග්‍රහයක් කරන්න ඕනේ කියලා එක්තරා අවස්ථාවක. ඉතින් මම ඒ අම්මලා ගෙදරට ගිහිල්ලා මේ පුංචි ධර්ම දේශනාවකට සම්බන්ධ වුණා. ඒ අම්මට ඒ පුතාව මතක් කරද්දිත් ඇස් වලින් කඳුළු වැටිනවා. හැබැයි මම දැක්ක දෙයක් තමයි දහම් කරුණු කියා දෙද්දී ඒ අම්මගේ ඇස්වල කඳුළු දකින්න ලැබුණේ නැහැ. මම මේ ධර්ම දේශනාවේදී මහුව බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දහම් කරුණක් කියා දෙද්දී අපේ සිහිය උපදිද්දි මොකද වෙන්නේ? අර ඇහින් එන කඳුළු ටික නතර වෙන්න ගත්තා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ජීවිතය ගැන අපි තේරුම් ගද්දි ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගද්දි අපේ ඇස් වලින් ගලන කඳුළු නවතිනවා. අපේ හිත වේදනා දෙන රිදුම් දෙන වේදනා නැති වෙනවා. අපේ හිත පැටලි එකම දේ ගැන කල්පනා කරලා අපි හදාගත්ත ලෝකේ නැති කරගෙන අපිට අවස්ථාවක් යෙදෙනවා සංසිඳිච්ච හිතක් ඇති කරගන්න. මම ඒ අම්මලට කිව්වා දැන් මේ මොකද වෙන ආගමක අය නිසා මෙලෝ දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ජීවිතය ගැන දන්නේ නැහැ. ඒ නිසා මම කිව්වා මේ බලන්න තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙන ඉපදෙනවා කියලා අම්මා මේ ඇස ඉපදීමයි. මේ කනනාහි දිවකය හිත අම්මා කෙනෙක්ගේ බඩින් මෝරලා ඉපදීමයි. එහෙම නැත්නම් බිත්තර කටුවක් පුපුරලා ඉපදීමයි. මං කිව්වා අපි දරුවෙක් ඉපදුනා කිව්වම අපි යන්නේ බලන්න. ඒ බලන්නේ ගියාම අපි දකින්න අපිට ලැබෙන්නේ මොකද්ද? පොඩි දරුවෙක් කියලා මාසේ අවුරුදු දවස් දෙකේ පුංචි දරුවගේ අපිට දකින්න ලැබෙන්නේ මොනවද? දුවෙක් පුතෙක් කිව්වහම. ඒ පොඩි දරුවා දන්නේ මං දුවේද්ද මං පුතේද්ද කියලා. මං දෙමළද සිංහලද ඉංග්‍රීසිද කියන්න දන්නේ නැහැ. සිංහල වචනයක් දන්නේ ඉංග්‍රීසි වචනයක් දන්නේ මේ අම්මා මේ තාත්තා කියන්න දන්නේ බලන්න මේ ලෝකෙට උපදිද්දි කොච්චර හිස්ද නූල් පටක් නැතුව උපදින්නේ හිතෙත් නූල් පටක දෙයක් නැහැ. ඒතකොට මෙහෙම ඉපදිච්ච දරුවා කල්පනා කරලා බාන්න මේ ලෝකෙට සම්බන්ධ වීම තුල ඒ හිත කොච්චර නරක වෙලා යනවද? මේ ලෝකෙත් එක්ක ඒ දරුවා ඇස කන තුලින් ලෝකෙට සම්බන්ධ වෙන්න ගිහිලා මේ හිතේ කොච්චර ආසාවල් තෘෂ්ණා සහගත දේවල් කොච්චර ගොඩ නගා ගන්නවද? මං කියා දුන්නා ඒ අම්මට අම්මා තේරුම් ගන්න මේ ඉපදිච්ච හයේ ඇත්ත දන්නේ නැති හින්දායි අපි අඬන්නේ. හැබැයි මේ ජීවිතයේ ඇත්ත බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා නිතර නිතර කල්පනා කරන්න කියලා. මේ ඉපදිච්ච හයේ ඇත්ත මොකක්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මා ඉපදුණු ස්වභාවය යුක්තයි. ඒ ස්වභාවය මා ඉක්මවල නැහැ කියලා කල්පනා කරන්න කිව්වා. මා ලෙඩ වෙන ස්වභාවය යුක්තයි. ඒ ස්වභාවය මා ඉක්මවල නැහැ කියලා කල්පනා කරන්න කියලා කිව්වා. එහෙනම් ලෙඩ වෙන්නේ ඇස කන නාහි දිවකය හිත නෙවෙයිද? අපි ඒක මේ ඉපදිච්ච දේවල් තුල සිද්ධ වෙන දෙයක් කියලා හරියට තේරුම් අරගෙන හිටියානම් අපිට ඒවට කලබල වෙන්න දෙයක් නැහැ. ඇයි මේ ඉපදිච්ච ඒවායේ යථාර්ථය ඒක නිසා. මා වයසට යන ස්වභාවය යුක්තයි. ඒ ස්වභාවය මා ඉක්මල නැහැ. තමනුත් එහෙමයි ලෝකයක් එහෙමයි කියලා කල්පනා කරන්න කිව්වා. මා මරණයටපත් වෙන ස්වභාවය යුක්තයි. ඒ ස්වභාවය මා ඉක්මල නැහැ කියලා කල්පනා කරන්න කිව්වා. ඒ වගේම තමයි ප්‍රියමනාප සියලු දේ මාහට වෙන්වෙන්ට වෙනවා කියලා කල්පනා කරන්න කිව්වා. අපිට ජීවිතේ මේ ටික එද්දි නේද ගැටලුව තියෙන්නේ. අපි ප්‍රිය කරන අයට මේ දේවල් ආවොත් නේද අපි අඬා වැටුනේ වැළපුණේ. මං කිව්වා මැරෙන ක්‍රමයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉල්ලිලා මැරුණාද, ගිලිලා මැරුණාද, හැප්පිලා මැරුණාද? එහෙම නැත්නම් වයස 90 ගාණක් ගිහිලා මැරුණාද? මාසෙන් මැරුණාද, බඩේ ඉද්දි මැරුණාද කියන එක නෙමෙයි. කොහොම හරි මැරුණේ මේ ඉපදිච්ච නිසා කියලා තේරුම් ගන්න කිව්වා. මේ විදිහට මේ ජීවිතේ තෝරද්දි මොකද උනේ? අන්න ඒ හිතට දැනෙන්න පටන් ගත්ත මේ කාරණේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මං ඇහුවා අපි කොච්චර මලගෙවල් වල ගිහිල්ලා තියෙනවද? කොච්චර ලෙඩ දුක් වුණා කියලා ප්‍රශ්න අහලා තියෙනවද? කොච්චර කී දෙනෙක් ගැන එල්ලිලා මැරුණා කියලා අහලා තියෙනවද? කී දෙනෙක් ගඟේ මුහුදේ පැනලා සියදි විහානි කරගත්ත කියලා අහලා තියෙනවද? කොච්චර ඇහුවත් තමන් ප්‍රිය වෙච්ච කෙනෙක්ගේ හානියක් වුණොත් මේ හිත අඬන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා, ශෝක කරනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ
මේ ඇසේ කන නාහි දිවකය මනසේ කතන්දරය ඔකට කිව්වා දුක කියලා. දුක කිව්වේ මේ හයට. එහෙනම් මේ දුක හටගන්නේ කුමක් නිසාද? ලෝකෙම අය එල්ලිලා මැරුණත් අඬන්නේ. හැබැයි තමන්ගේ එකෙක් එල්ලිලා මැරුණොත් අඬනවා. එහෙනම් මේ දුක හටගන්න හේතුව තමයි ඇලීම තෘෂ්ණාව. එහෙමනම් මේ දුක වේදනාව අපේ ජීවිතේ ඇති වුණාද අර ඇලිච්ච කෙනෙක්ට යමක් වෙද්දි ප්‍රිය කෙනෙක්ට යමක් වෙද්දි එහෙනම් මේකට විසඳුම මොකක්ද? ඒ ඇලීම මේ මනසෙන් දුරු කළ යුතුයි. ඒ මනසින් ඒ ඇලීම දුරු කිරීම පිණිස කුමක්ද කළ යුත්තේ? ඒ මනසින් ඒ ආසාව දුරු කිරීම සාක්ෂාත් කරන්න ඕනේ. ක්‍රමය මොකක්ද? උපාය මොකක්ද? උපාය තමයි හොඳට මේ සිත ගැන, ඇස කන ගැන ඒ ක්‍රියාවලිය ගැන අවබෝධ කිරීම. ඒකට කියනවා සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය යුක්ත මගක් තියෙනවා. ඒකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙනම් මේ ලෝකේ මේ ඇස කන නාහි දිවකය හිත කියන ලෝකය අවබෝධ කර ගැනීම ගැන අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ ලෝකයා වැහිලා තියෙන්නේ මොකකින්ද? මේ ගැන දන්නේ. දන්නේ නැති හින්දා කියනවා ඒකට අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම කියනවා අවිද්‍යාව. අවිද්‍යාවෙන් මේ ලෝකයා වැහිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අජිතයන්ට පිළිතුරු ලබා දුන්නා. එතකොට අජිතයන්ගේ ඊළඟ ප්‍රශ්නේ අහනවා බුදුරයන් හොඳයි ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ එහෙනම් එයාලා මේ චතුරාර්ය සත්‍ය ගැන දන්නේ. ඒක තමයි අවිද්‍යාව. ඒක තමයි නොදැනීම කියලා කියන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය තමන් දන්නේ. එවන් වූ අවිද්‍යාවකින් තමන් වැහිලා ඉන්නවා කියලා එයාලා තේරෙන්නේ නැති. ඔන්න හොඳ ප්‍රශ්නයක් අපි හැමෝටම. එතකොට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා සැකයත් ප්‍රමාදයත් නිසා. අපි කාල වේලාවත් එක්ක ඉක්මනට අපි නිරවුල් කරගමු. සැකය කියලා කියන්නේ මොකක්ද? මේ ගැන කියා දෙන බුදුරජාණන් වහන්සේ ගැන යාගේ හිතේ පැහැදීම නැහැ. එයාට මේ දුක ගැන දුක හටගන්න හේතුව ගැන කියා දෙද්දි එයා යන්නේ ඩා වින්චිගේ පරිණාමවාදී ගැන යන්නේ. ඒ වගේම තමයි හාල්මැස්ස කොච්චර මෙච්චර ලෝකේ ඇති වෙන්නේ කොහොමද? මේ වගේ විකාර ප්‍රශ්න වලට යන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? එයාට අවස්ථාවක් යෙදෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියා දෙන මේ මානසික ක්‍රියාවලිය ගැන තේරුම් ගන්නට තියෙන අවස්ථාව යාට නැති. ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ ගැන පැහැදීම නැහැ. තුනුරුවන ගැන පැහැදීම නැහැ. මේ ධර්මයේ ගැන පැහැදීම නැහැ. බුදුරජාණන් වහන්සේ මේ මනස ගැන කියා දෙන දේ ගැන යාගේ පැහැදීම නැහැ. එහෙනම් යාට පැහැදීම තියෙන්නේ මේක මැව්වා රෙහෙම කොලා වෙන දේයක් ගැන මතයක් තියයිද මේ මතවල ඔහු පැටලිලා ඉන්නවා. මෙන්න මේ සැකය නිසා ධහම ගැන පහදින්නේ නැති නිසා ඔහුට ජීවිතය ගැන අවබෝධ කරගන්න තියෙන එක මේ ජීවිතය අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා කියන එක ඔහුට තේරෙන්නේ නැහැ කිව්වා. ඊළඟ කාරණේ තමයි ප්‍රමාදය. ප්‍රමාදය කියලා කියන්නේ මොකක්ද? ප්‍රමාදය මෝහයට අයිති එකක්. ප්‍රමාදය තමයි කාමයන්ට ඔහුගේ හිතේ ඇලීමක් තියෙනවා. ඒ තමයි එයා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි ඇල්මෙන් තෘෂ්ණාවෙන් එයා ඒ කාමය හොයාගෙන යනවා. අපිත් ඉපදිච්ච දාගෙන ඉඳන් අපේ අම්මලා අපිව දක්කන්නේ කොහොමද? යමම් මොන්ටිසෝරි. පන්තියේ පළවෙනිය වෙයා. ඊට පස්සේ එක වසරේ ඉඳන් පහ වසරේ ශිෂ්‍යත්වයට ට්‍රේනින් කරනවා. ඊට පස්සේ O level, ඊට පස්සේ A level. ඒව කරලා මහාන වෙන්න දෙය දැක්කේ නෑ. මේ අවිද්‍යාව ගැන ඔබ දැන් තේරුම් ගනින් කියලාද A level වල කියා දුන්නේ නෑ. O level වල කියා දුන්නේ. ඒක තේරුම් ගන්න කියලාද අපි ඉස්කෝලේ වල තින්නේ නෑ. ඊට පස්සේ ඒක වුණාම කැම්පස් ගියාට පස්සේ ජොබ් එකට පස්සේ කසාද බඳින්න ඕනේ. මේ කාමයට එක්ක කාමයේ සෙවීමේ අරගලයකේ දෙනවා. ඒතර අපි මේ අරමුණු හොයාගෙන හම්බ කරන්න ගේ දොර හදන්න කියන මේ ඉලක්කේ කරා යන්න දවසින් දවස මොකද වෙන්නේ? අපේ වයස ගත වෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක. ඒව හොයන්න ගිහිල්ලා. ඒතර මේ සෙවීමේ අරගලෙ හින්දා අපි ප්‍රමාද වෙනවා. ඒ සොයාගත්ත කාමය ඊළඟ අරුබුදේ තමයි ආරක්ෂා කර ගැනීම. ගෙවල් දොරවල බල්ලු දාලා, බැංකු වල දාලා, ෆිනෑන්ස් බැංක් වල දාලා ඒව නැති වෙලා ඊට පස්සේ හුස්ම ගන්න බැරුව මහා පාරවල් වල කෑග ගහ ජනාධිපතිතුමනි මේවා බලන්න කී රට වටේ දැන් දුවනවා. ඊළඟ ප්‍රමාදය ඇති වුණා. ඇයි? ආරක්ෂා කර ගැනීම අරගලයත් එක්ක. ඊළඟ එක මොකද්ද? මේවා පරිහරණය කිරීම. හම්බ කරගත්ත දේන් හොඳ හෝටල් එකකින් කණ එක, බදුළු බණ්ඩාරවල පොඩ්ඩක් ට්‍රිප් එකක් ගිහලා එන එක, රට ගිහිල්ලා එන එක, පුතා සිංගප්පූරු එහෙ ගිහිල්ලා අම්මෝ ඒ රට මෙහෙමයි කියලා කියන්නේ. මේවත් එක්ක ගත වුණාම අර උපයගත්ත ඒවා පරිහරණය කිරීම.
මෙන්න මේ කාරණාවලට ගියාම අවුරුදු 60 මැදි 120ත් මදි 220ත් මදි. මොකද වෙන්නේ මේවට එක්ක ගියාම මෙයාලට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් ලැබෙන්නේ. අන්න සැකය ප්‍රමාදය. චතුරාර්ය සත්‍ය ගැන නොදැනීම කියන දේත් එක්කත් මොකද වෙන්නේ? මෙයාට ප්‍රමාදය ඇති වෙනවා. මේ දේවල් එක්ක මේ අවිද්‍යාවෙන් තමන් වැහිලා ඉන්න ගමනක් තියෙනවා කියලා මේ සත්වයා දන්නේ නැහැ කිව්වා. බලන්න ඉලක්කයට දීපු උත්තරේ. මේවා දොස්තරලා ඉංජිනේරු මහත්තුරු මේ රටේ ලෝකේ ඉන්න විද්වතුන් ඕවා දන්නේ නැහැ. මෙහෙම ගමනක් මෙහෙම ඇසකණේ මෙහෙම දෙයක් තියෙනවා මේ ක්‍රියාවලියක් තියෙනවා කියලා දන්නේ නැහැ. එතකොට මෙයා වැහිලා තියෙන්නේ කුමකින්ද කියලා අහුවාම අපිට කාල වේලාවත් එක කෙටි උත්තර දෙන්න තියෙන්නේ. ඔහු තෘෂ්ණාවෙන් වැහිලා ඉන්නේ කියනවා. එහෙනම් මේ රූප ශබ්ද ආදී දේවල් වලට තණ්හාවෙන් බැඳිලා ඒ තණ්හාවෙන් බැඳිච්ච කෙනාට මොකද වෙන්නේ? එයාට මේ කාමයන්ට බැඳුනට පස්සේ කාමයන් තුල පවතින අන්ධකාරයක් ඇත්ත දකින්න විදිහක් නැහැ. රත්තෝ අත්තං නජානාති රත්තෝ ධම්මන්න පස්සති අන්දන්තමන් තදා හෝති යන් රාගෝ සහති නරಂತಿ. ඒක තමයි කියනවා රාගයට ඇලී ගිය තැනැත්තා යහපත නොදකී කියනවා. ඒකට ඉතින් කතා ප්‍රවෘත්ති ඕන තරම් ඕගොල්ලන්ට ඇති. රාගය කියද්දි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහත කෙරෙහි තියෙන කැමැත්ත. ඊට පස්සේ ඒවට කෙරෙහි තියෙන මසුරුකම් ආදී ධර්මතා. ඒ වගේම තමයි එයින් අන්ධ වුණ කෙනාට මොකද වෙන්නේ? එයාට යහපත දකින්න බෑ කියලා කියනවා. ඒක තමයි උහුට තියෙන අන්ධකාරය කියලා කියනවා. මේ බලන්න කොච්චර ලස්සන කාරණයක්ද කියා දුන්නේ කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්نين අහනවා ඔහුට තියෙන මහත් වූ බය කුමක්ද කියලා අහුවා අජිතයන්. ඒකට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා දුක තමයි ලෝක සත්‍යයට තියෙන මහත් බය කියලා. ඒතර දුක කියලා කියද්දී තුන් ආකාර දුකක් ගැන කියනවා. ඒ තමයි දුක්ඛ දුක්ඛිත භව. ඒ තමයි අපි ඉපදීම, ලෙඩවීම, මරණය ආදී වශයෙන් අපි කතා කරන දුක. විපරිණාම දුක්ඛිත භව. ඒකෙදී අපි සරලව තේරුම් ගත්තොත් අපිට අපි කැමති දේවල් වෙනස් වෙලා යෑම, නැතිවීම ආදී ධර්මතාත් එක්ක අපිට ඇති වෙන මානසික දුක්ඛ දෝමනස්යන්, සමහරලාට ප්‍රිය දේවල් අපිට අහිමි වීම, අපි බොහෝ කාලයක් ජීවත් වෙන්න කැමති, නමුත් අපි නිරෝගීකමට කැමති, නමුත් අපි ලෙඩ රෝග වලට භාජනය වෙනවා. ඒතර මේ දේවල් එක්ක ඇතිවීම නිසා අපිට ඇති වෙන මේ වෙනස් වී යාම නිසා උපදින දුකක්. ඒකට කියන්නේ විපරිණාමී දුක්ඛිත බව. නමුත් මේ කියපු දුක්ඛ දුක්ඛිත බව, විපරිණාම දුක්ඛිත බව කියන දේවල් සමහර අවස්ථාවල වෙනස් වෙන්න පුළුවන්. ලෙඩ වෙච්ච දේ ඊළඟ පාර සනීප වෙනවා. සමහර ඒකනේ ඔය ඉච්ඡානිච්චලව පටලෝගන කරකෝල වෙන එකක් හදාගෙන තියෙන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල් වල වෙනස් බවක් තියෙන්න පුළුවන්. හැබැයි සංඛාර දුක්ඛිත බවක් තියෙනවා. සංඛාර දුක්ඛිත බව කියලා කියන්නේ මේ රූපය, මේ වේදනාව, මේ සංඥා, චේතන යම් හේතුකින් හටගත්තද හේතු නැතිවීමෙන් නැති වී යන ධර්මතාවයක් තියෙනවා. එතකොට ඒවයේ නැසී වෙනසී යන ක්‍රියාවලියක් තියෙනවා. මේ ඇස කන නාහ දිවකය මනසේ ඒ ක්‍රියාවලිය දකින්න ලැබෙනවා. මෙන්න මේ සංඛාර දුක්ඛිත බව කියන දුක්ඛිත බව නිරුද්ධ වෙන්නේ පිරිනුවම් පෑමේදී කියනවා. එතනදී මේවා නිරුද්ධ වුණාද නැවත හටගන්නේ කියනවා. ඒ නිසා දුක ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මේ සත්වයාට තියෙන මහත් වූ බය තමයි කිව්වා. මොකක්ද මේ දුක? දැන් බලන්න සරල වශයෙන් අපි සාරාංශ කළොත් මේ කාරණාවලදී මේ විචයහාරයේදී අජිතයන් ප්‍රශ්න 4ක් විමසනවා. ඒ තමයි මේ ලෝකයා වැහිලා තියෙන්නේ කුමකින්ද? මේ ලෝකයාට තමන් එහෙම වැහිලා ඉන්නවා කියලා ඇයි දන්නේ නැත්තේ? කුමක්ද මේ සත්වයා වටා තැවිරිලා තියෙන දේ? ඔහුට තියෙන මහත් වූ බය කුමක්ද? ඒතර අපි ලෝකය කියන පදය අපි තෝරගත්ත ලෝකය කියන්නේ ඇස කන නාහි දිවකය හිතට කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒට උත්තර ලබා දුන්නා. ඒතකොට මේ අජිතයන් ප්‍රශ්න 4ක් ඇහුවා ලෝකය ගැන. එහෙම නැත්නම් සත්වයා ගැන ප්‍රශ්න 4ක් අහනවා. ඒතකොට අපි මේ ප්‍රශ්නේ මොකක්ද කියලා අපි තෝරගත්තා. ඊට පස්සේ ඒකට බුදුරජාණන් වහන්සේ විසඳුමක් ලබා දුන්නා. පළවෙනි එකට විසඳුම තමයි අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා. එයා අවිද්‍යාවෙන් වැහිලා ඉන්නවා කියලා ඇයි දන්නේ නැති කියන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා සැකයත් ප්‍රමාදයක් කියලා. ඔහු කුමකින්ද තැවරිලා ඉන්නේ කියන ප්‍රශ්නය අහනවා. ඒ සත්වයා ගැනම ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා. බුදුරජාණන් වහන්සේ කියා දුන්නා තෘෂ්ණාවෙන් තැවරිලා ඉන්නේ කියලා. ඊට පස්සේ සත්වයා ගැන හතරවෙනි ප්‍රශ්නේ ඇහුවා අජිතයන්. ඒ තමයි ඔහුට තියෙන මහත් වූ බය මොකක්ද? ඒකට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා ඒකට පිළිතුරක් දුක තමයි ඔහුට තියෙන මහත් බය. බාන්න පද 4ට
ලස්සන උත්තර 4ක්. කෙටි කෙලින් උත්තර. එතකොට මේවයි තවත් කතා කරන්න පුළුවන් ගැඹුරකට යන්න පුළුවන් තව බොහෝ කරුණු තියෙනවා. නමුත් අපිට තියෙන කාලයත් එක්ක අපිට අද දවසේ කතා කරන්න ලැබෙන්නේ එපමණයි. ඊළඟ වාරයේදී මේ විචයහාරීම තවත් ලස්සන ප්‍රශ්න ඇසීමකුත් ඒට බුදුරයන් වහන්සේ ලබා දෙන විසඳුමකුත් ගැන කියවෙන කොටසක් අපිට ඊළඟ පාර ඉගෙන ගන්න පුළුවන්. ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ඒ තමයි මේ නෙත්තිප්පකරණය කියන මේ පොත් වහන්සේ. මේ නෙත්තිප්පකරණය කියන පොත් වහන්සේගේ පිටු අංක 35. ඒ පිටු අංක 35 36 37 කියන 36 38 වෙනකන් තියෙන පිටුවල තියෙන කරුණු තමයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. එතකොට ඊළඟ වාරයේදී මේ විචයහාරී ඉතිරි දහම් කරුණු ගැන අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට මේ උතුම් දහම් කරුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. පින්තුනි අද දින ධම්මෝසද සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් මහමෙවුනා භාවනා සපුට සම්බන්ධ පින්වත් සුරංග ප්‍රගීත් නෙළුම්දෙනිය මහතා, රේණුකා දේවී මහත්මිය සහ ජේකබ් නෙළුම්දෙනිය, හැනා නෙළුම්දෙනිය යන දරුවන් දෙදෙනා ඇතුළේ පවුලේ හැමදෙනා. එතකොට ප්‍රධාන වශයෙන් අරමුණ වෙලා තියෙන්නේ අද දින ජන්මදිනයේ දෙන සුරංග ප්‍රගීත් නෙළුම්දෙනිය මහතාට ආශිර්වාද කිරීම. ඉතින් විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දානමය පින්කමින් රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ධර්මයන් සුරංග ප්‍රගීත් නෙළුම්දෙනිය මහතාට අනුමෝදන්ව එතුමා කායිකවත් මානසිකවත් සුවපත් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. උතුම් ධර්ම අවබෝධය පිණිසත් ප්‍රගීත් නෙළුම්දෙනිය මහත්මයාට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම තමයි මේ රැස් කරගත්තා වූ සකල පුණ්‍ය ධර්මියෝ සියලු දෙවි දේවතාවුන් වහන්සේට අනුමෝදන් වූ සියලු දෙවිවරුත් සැපයෙන් සැපයටපත් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින් හේතු වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මහමෙවුනා වාසී ලෝවාස සංගරු අනගාരിക මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන් නිදුකින් සුවසේ ධම්මග දියුණු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේ මිය පරලොවගේ එන්.ඩී. අරනෝලිස් සීයාට, W.A. ජයසිංහ සීයාට, නන්දාවති ජයසිංහ ආච්චිට, අතුල නිමලසිරි ජයසිංහ මාමාට, බියට්‍රිස් ජයසිංහ ලොකු අම්මාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ නොකළා වූ ඔබ අප සෑම සුළු දෙනා නමින් මිය පරලොවගේ සිළු ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරු සිළු පින්තුන් නමින් මිය ගිය අයටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ගෝණහේන පදිංචි සේනාරත්න නෙළුම්දෙනී පියාණන්ට, චන්ද්‍රා ජයසිංහ මෑණියන්ට සහ වේයන්ගොඩ පදිංචි වයස අවුරුදු 97ක් වන ඇසලින් නෝනා ආච්චිටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඇසලින් ආච්චිට අවුරුදු 97ක් වෙනවා. ඉතින් 100ක් ආයු ලබන්ට ඊට වඩා ආයු ලබලා ඒ ආච්චි අම්මාටත් තමන්ගේ හිතේ කුසල ධර්මයන් උපදව ගන්නට ඒ සුජීවත්ව සිටින සියලු දෙනාටත් මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි රංජිත් නෙළුම්දෙනිය අයියාට, නදීෂා ෆොන්සේකා මහත්මියට දරු දෙදෙනාට, කැනඩාවේ පදිංචි හිරෝස් අක්මීමන, පියුමි නෙළුම්දෙනිය යන අයට, දරු දෙදෙනාට, සහෝදර සහෝදරියන්ට සහ ගුරු මව්පියවරුන්ට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ සඳහා සහයෝගය දැක්වූ සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන්ව මේ හැම දිනම කායිකවත් මානසිකවත් සුවපත් වේවා. තමන්ගේ දැහැමි අදහස් සඵල කරගන්න උතුම් ධර්ම අවබෝධයට මේ පින් මේ හැම දිනට හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. හැම දිනකට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.